නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. බුදුරජාණන් වහන්සේ ධර්මය විදිහට අපට මේ ලෝකයේහි පවත්නා යථා ස්වરૂපයේ පිළිබඳව විභජනය කරලා දේශනා කරන්නට යෙදුණා. එහිදී අපට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා ඒ චිත්ත චෛතසික ආදී ධර්මයන් වගේම රූපාදී ධර්මයන් පිළිබඳවත් ඒ වගේම අසංස්කෘත ධර්මයන් පිළිබඳවත්. එතකොට මෙහිදී සිත පිළිබඳව බෙදා දක්වන භාග්‍යතුන් වහන්සේ මේ සිතෙහි පවතින විසිතුරු ස්වභාවය විවරණය කළා, නැතිනම් පෙන්වා දුන්න මේ සිත කියන්නේ මොනතරම් විසිතුරු දෙයක්ද කියලා. මේ සත්ව කොට්ඨාසයන් අතරින් මේ ත්‍රිසංගත සත්වයින් තරම් විසිතුරු විවිධ ස්වરૂපයට ගිය සත්ව කොට්ඨාසයක් වෙන ඇත්තේ නැහැ. දැන් අපි මනුස්ස තලයේ ගත්තාම මිනිස්සුන් සාමාන්‍යයෙන් එකිනෙකාට වෙනස්වත් ඒකස් ස්වરૂපී. දෙවියනුත් එහෙමයි. ඒ බ්‍රහ්ම තලයනුත් එහෙමයි. හැබැයි තිරස්චානගතයි කියලා කියනකොට තිරසං කියන පොදු කුලකයේ දිහා බැලුවහම අපිට විවිධ ස්වરૂපයන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ අනන්ත අප්‍රමාණ වන ඒ විවිධත්වය තුළ ඒ විවිධත්වයට හේතුව වෙන්නේ මේ සිතමයි. ඒකට හිත කියන එක මොනතරම් විසිතුරු ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේ මේ විසිතුරු හිත විභජනය කරලා බෙදලා විවරණය කරන්නට යෙදුණා. ඒ හිත විවරණය කරන අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ හිතේ යම් ධර්ම කොටසක් ඉන්ද්‍රිය කෘත්‍ය සම්පාදනය කරන ආකාරය. ඉන්ද්‍රිය කෘත්‍යයි කියලා කියන්නේ එහි ප්‍රධානත්වයේ ධර්මින් තම තමන්ගේ කෘත්‍ය සම්පාදනය අනෙක් ඒවලට බලපවත්වමින් ක්‍රියාත්මක වන ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැක්කා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේටම සාධාරණ වුණ දෙයක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සත්වයන්ගේ సంతానගත මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කිරීම. ඒ කියන්නේ දැන් මේ පුද්ගලයා ශ්‍රද්ධාධිකද, මේ පුද්ගලයා ප්‍රඥාධිකද, මේ ආදී ලෙස බුදුරජාණන් වහන්සේ ඒ සත්වයින්ගේ අල්ප රජස්ක භාවය, මහා රජස්ක භාවය පිළිබඳව අවබෝධයෙන් දැක්කා. ඒ නිසාම ඊට අනුරූප ලෙස භාග්‍යතුන් වහන්සේ ඒ අඩුව පිරවෙන ලෙස ඒ පුද්ගලයින්ට ධර්ම දේශනා කරන්නට යෙදුණා. අන්න ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ හමුවේහි ධර්ම ශ්‍රවණය කළ බොහෝ දෙනෙක් ධර්ම අවබෝධය සිද්ධ කළා, අධිගම සාක්ෂාත් කළා. මොකද භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගේ ඉන්ද්‍රිය පිළිබඳව අවබෝධයෙන්ම ධර්ම දේශනා කළ නිසාම. පින්තුනේ, අපිට මේ කාරණාව විමසනකොට පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි දකින්නට ලැබෙන ඒ ඉන්ද්‍රිය පරෝ පර්යත්ති ඥානය ඊටාම වැදගත් වෙනවා මේ ධර්ම කාරණාව තේරුම් කරගන්නට යනකොට. ඉන්ද්‍රිය පරෝ පර්යත්ති ඥානය පිළිබඳව බලනකොට මේකෙදි කරුණු පැහැදිලි කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ තිබෙන අනික් අයගේ ඉන්ද්‍රිය දැනගැනීමෙහි පවත්නා නුවණ පිළිබඳව. කතමන් තථාගතස්ස ඉන්ද්‍රිය පරෝපර්යත්ති ඥානං. දැන් අපි කතා කරපු මේ අනිකුත් ඥානයන් දිහා බලනකොට අපි කතා කරන්නේ ඒවා උපදවා ගන්නට පුළුවන් ශ්‍රාවකයන්ට සාධාරණයි. හැබැයි මේ ඉන්ද්‍රිය පරෝපර්යත්ති ඥානය තථාගත සාධාරණ ඥානයක්. බුදුරජාණන් වහන්සේට පහළවන බුදුරජාණන් වහන්සේට පවත්නා නුවණක් තමයි මේ ඉන්ද්‍රිය පරෝපර්යත්ත ඥානය කියලා කියන්නේ. ඉද තථාගතෝ සත්‍යේ පස්සති අපරජක්ඛේ මහරජක්ඛේ. තථාගතයන් වහන්සේ මේ සත්වයන් දකිනවා, සත්වයන් හඳුන්වනවා අපරජක්ඛේ මහරජක්ඛේ. අල්ප රජස්ක සහ මහා රජස්ක සත්වයන් දකිනවා. ඒ කියන්නේ ස්වල්ප රජස් කියලා කියන්නේ පින්නතුනි කෙලස් කියන එකට. එතකොට ස්වල්ප වූ කෙලස් ඇති සත්වයෝ ඉන්නවා, බොහෝ වූ කෙලස් ඇති සත්වයෝ ඉන්නවා. ඒ වගේම තික්ඛේන්ද්‍රියේ මුදින්ද්‍රියේ තීක්ෂණ ඉන්ද්‍රිය ඇති සත්වයෝ ඉන්නවා, මෘදු ඉන්ද්‍රිය ඇති සත්වයින් ඉන්නවා. ඒ වගේම ස්වාකාරයේ ද්වාකාරයේ ඒ වගේම සුන්දර වූ ආකාර ඇති ස්වාකාර වූ සත්වයන් ඉන්නවා.
ඒ වගේම ද්වාකාර කියලා කියනවා කුත්සිත වූ නිന്ദා කටයුතු පිළිකුල් වන එබඳු වූ ආකාර ඇති සත්වය. සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ. ඊට පස්සේ කියනවා සුවිඤ්ඤාපය කියලා කියන්නේ විඤ්ඤාපනය මනාව දක්වන්නට පුළුවන්කම තිබෙනවා. හැඟවීම්, අදහස් ප්‍රකාශ කිරීම, අර්ථ ගැනීම මනාකොට දක්වන්නට පුළුවන් අය ඉන්නවා. ඒ වගේම දුවිඤ්ඤේය සත්‍යයන්, දුවිඤ්ඤාපේ සත්‍යයන් දුකසේ අදහස් කියලා දෙන්නට ඕනේ, ගන්වන්නට ඕනේ. කියන්නේ ප්‍රඥාවෙහි තිබෙන අඩු සත්වයින් සහ ප්‍රඥාවෙහි තිබෙන වැඩි සත්වයින්ව දකිනවා. ඒ වගේම අපේ කච්චේ පරලෝක වජ්‍ය බය දස්සාවිනෝ, අපේ කච්චේන පරලෝක වජ්‍ය බය දස්සාවිනෝ. ඇතැම් පිරිස් ඉන්නවා පරලෝවද්ද බය දකිනවා. පරලෝ යෑමේදී ඒ පරලෝ යෑමේදී සිද්ධ වෙන දුක්ඛදායි තත්වයන් ප්‍රතිසන්දි ගැනීමේදී අපි කියන සසර දුක පිළිබඳව වඩා දකින අය ඉන්නවා. ඒ වගේම අපේ කච්චේන පරලෝක වජ්ජන බය දස්සිනෝ. එතකොට අපේ කච්චේන පරලෝක වජ්‍ය බය දස්සන ගාමී කියලා කියන්නේ දැන් ඇතම් සත්ව කොට්ටාසයක් ඉන්නවා. ඒ අය පරලෝක වජ්‍ය බය දස්සී පුද්ගලයෝ නෙමෙයි. එතකොට පරලෝක පිළිබඳව ඒ කියන්නේ මරණින් මත්තේහි අපි ගිහිල්ලා දුක්ඛිත තැන්වල ඉපදිලා ඒ බඳු තැන්වල මෙහෙම දුකසේ වාසය කරන්නට වෙයි කියලා එහෙම බයක් ඇත්තේ නැහැ සමහර අයට. ඒ නිසා තමයි කිව්වේ අපේ කච්චේන පරලෝක වජ්‍ය දස්සාවිනෝ කියලා. එතකොට පරලෝක වද්‍ය දකින්නේ නැහැ. ඒකට ඒ බඳු සත්වයෝ ඉන්නවා. කෙනෙක් පරලෝ පිළිගන්න ඉන්නවා, කෙනෙක් පරලෝ පිළිගන්නේ නැති අය ඉන්නවා. මෙහෙම සත්වයින් දකිනවා. එතකොට මෙන්න මේ ආකාරයන් දිහා බැලුවාම මේ එක එක సంతානයේ හිතෙන ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ මේ නුවණින් අවබෝධ කරගන්නේ, නුවණින් දකින්නේ. එතකොට කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දකින්නකොට නැතිනම් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ධර්ම ශ්‍රවණය සඳහා පැමිණුණාම භාග්‍යතුන් වහන්සේ ඒ පුද්ගලයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් කෙතෙක් මොහු කුරා ඇද්ද, කෙතෙක් මොහු කුරා නැද්ද, මෙබඳු ආකාරයන් භාග්‍යතුන් වහන්සේ දැන දැකම ඒ පැමිණියා වූ පිරිසට ධර්ම දේශනා කිරීම සිද්ධ කරනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ස්වභාවයේ බවට පත්වන්නේ. එතකොට ඇතැම් පුද්ගලයන් ඉන්නවා පින්නතුනි. මේ පුද්ගලයෝ බොහෝම අල්ප රජස්ක පුද්ගලයෝ. අල්ප රජස්කයි කියලා කියන්නේ කෙලෙස් ඊටාම අඩුයි. කෙලෙස් ඊටාම අඩුයි. මහා රජක්ක කියලා කියනවා කෙලෙස් ඊටාම වැඩි කියන එකට. අපි දන්නවනේ ලෝකේ ඉන්න මිනිස්සු දිහා බැලුවාම සමහර సంతාන සමහර සිත් දිහා බලනකොට අපිට ඔවුන්ගේ ක්‍රියාකලාප දිහා බැලුවාම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා අර අතෘප්තිකර මනසකින් හැම වෙලාවකදීම පසුවන අය. ඇතැම් වෙලාවට සමහරු ඉන්නවා බොහොම සුළු දෙයින් නමුත් ඒ අය යැපිලා බොහොම ඒ සුළු දෙයින් නමුත් තෘප්තියකටපත් වෙලා තමා තුළට යොමු සිත් ඇතිව බොහොම නිවුණු පුද්ගලයෝ ඉන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා බොහොම ඇවිලුණු පුද්ගලයෝ, කෙලෙස් ධර්මයන් තුළ ගිලුණු පුද්ගලයෝ සහ කෙලෙස්සේ තවදුරටත් සාධාරණීකරණය කරන පුද්ගලයෝ ඉන්නවා. එතකොට මෙන්න මේ ආකාරයේ අල්ප රජස්ක පුද්ගලයෝ සහ මහා රජස්ක පුද්ගලයෝය කියලා අපිට මේ පුද්ගලයෝ බාහිර ක්‍රියාකාරකම් දිහා නුවණින් බලාගෙන හිටියොත් යම් පමණකට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කාලයක් ඇසුරු කරලා කාලයක් බලාගෙන ඉඳලා නෙමෙයි භාග්‍යතුන් වහන්සේ හමුවට පැමිණෙන කෙනෙක් දිහා භාග්‍යතුන් වහන්සේ බැලුවොත් භාග්‍යතුන් වහන්සේට හැකියාව තිබෙනවා ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තිබෙන ස්වභාවය පිළිබඳව දකින්න. ඒක විග්‍රහ කළ දක්වනවා අපරජක්කේ මහා රජක්කේති. මොනවාද අල්ප රජස්ක සහ මහා රජස්ක කියලා කිව්වේ? සද්ධෝ පුද්ගලෝ අපරජක්ඛෝ. ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා අල්ප රජස්ක පුද්ගලෙක්. අසද්දෝ පුද්ගලෝ මහා රජක්ඛෝ. අශ්‍රද්ධේ පුද්ගලයා මහා රජස්ක පුද්ගලෙක්. ශ්‍රද්ධාවත් පුද්ගලයා අල්ප රජස්කයි, අශ්‍රද්ධේ පුද්ගලයා මහා රජස්කයි. එන ශ්‍රද්ධාවන්තයාට අරතරන් කෙලෙස් ධර්මයන් බහුලව ඇත්තේ නැහැ. මොකද එයාගේ ශ්‍රද්ධාව හැම වෙලාවකදීම ඔහුගේ සිත පුරවා දමනවා. අනේ නිසා අකුසලයට ඔහුගේ සිතේ තියෙන ඉඩ අඩුයි. හැබැයි ශ්‍රද්ධාව නැති අශ්‍රද්ධී පුද්ගලයා මහා රජස්ක පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට අල්ප රජස්ක සහ මහා රජස්ක භාවයේ පිළිබඳව දැක්කේ කොහොමද? ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මයේ දිහා බැලුවාම අපිට තීරණය කරන්න පුළුවන් මේ පුද්ගලයා අල්ප රජස්කද එමත් නැතිනම් මේ පුද්ගලයා
මහා රජස්කද කියන එක පිළිබඳව අපිට තීරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. පින්තුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ උතුම් ගුණයක්නේ. කෙනෙකු තුළ පිහිටි ශ්‍රද්ධාව කියලා කියන්නේ උතුම් ගුණයක්. එතකොට ශ්‍රද්ධාව කියන දේ ඥාන සංප්‍රයුක්ත දෙයක් බවට පත් වෙනකොට ඒක ඊටාම වටින දෙයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව කියන දෙයට ප්‍රතිවිරුද්ධ ධර්මයේ තමයි අශ්‍රද්ධාව කියලා කියන්නේ. අශ්‍රද්ධාව කියලා කියන්නේ ඊටාම භයානක දෙයක්. අශ්‍රද්ධාව ඊටාම භයානකයි. කෙනෙක්ව ඍජුවම දුගතියට පත් කරන්නට පුළුවන් දෙයක් තමයි පින්නතුනි අශ්‍රද්ධාව කියලා කියන්නේ. අශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයෙක් ඒ අශ්‍රද්ධාව හේතු කරගෙන කයින් වචනයෙන් මනසින් නානාවිධ අකුසල ධර්මයන් සිද්ධ කරනවා. නානාවිධ අකුසල ධර්මයන් සිද්ධ කරනවා පමණක් නෙමෙයි ඒ නානාවිධ අකුසල ධර්මයන්හි අනෙක් අය සමාදම් කරනවා. ඒ අකුසලයන්හි අනෙක් අය සමාදම් කරනවා. ඒක ඊටත් වඩා බරපතල තත්ත්වයක්. අකුසලයේ පැත්තෙන් ගත්තොත් තමාත් අකුසල් කරමින් අනුනුත් අකුසලයේ කරා මෙහෙවන ඒ අසත්පුරුෂයාටත් වඩා අති අසත්පුරුෂ භාවයකින් ඒ පුද්ගලයා හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ පුද්ගලයා හඳුන්වන වචනයක් තමයි මේ මහා රජක්ක පුද්ගලයෝ කියලා කියන්නේ. මහා රජස්කයි. ඒ කියන්නේ කෙලෙස් ධර්ම ගොඩක් ඒ සිත් සතන් තුළ දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ సంతානෙහි කෙලෙස් ධර්මයන් බොහොම බහුලව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. වෙනතුනි සමහර වෙලාවට අපි ඔය ලෝකයේ දිහා දකිනකොට බලන්නකෝ සමහර කෙනෙක් ඉන්නවා මේ බුද්ධ පූජාවක් තිබ්බහම ඒ බුද්ධ පූජාව තැබීම කියන දේ පේන්න බෑ. සමහර වෙලාවට මේ ආමිෂ පූජාවක් සිද්ධ කරන දෙයක් දිහා දැක්කහම ඒ අයට බලන් ඉන්න බෑ. දැන් ඒ බඳු අය කාටවත් දන් දෙන්නෙත් නැහැ. ඒ බඳු අය දාන ධර්ම විශේෂෙහි ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. හැබැයි කෙනෙක් දන් දෙනකොට අන්නේ දානය පිළිබඳව ඔහුගේ සිතේ ලෝභය ඇති වෙලා තණ්හාව ඇතිලා ඔක කොහොම නෙමෙයි කරන්න තිබුණේ. ඔක මේ වගේ තැනකට දුන්නා නම් හොඳයි. ඔහොම අදහස් ඕන තරම් සමාජය තුළ දකිනවා. ඒ වගේම විශේෂම දේ තමයි ඔබ බෞද්ධයින් හැටියට දැනුවත්ව සිටිය යුතු දේ තමයි පින්තුනි අද කාලේ වෙන විට ඉතාමත් සංවිධානාත්මකව දැන් අර ශ්‍රද්ධාවෙන් කටයුතු කරන තරුණ දරුවන්ගේ හිත් දෝෂ කරන විදිහට ඉතාමත් සංවිධානගතව කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙනවා. විවිධ අන්‍යාගමික උපදේශකවරයන් විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණය. ඉතින් ඒවලට ඇතැම් වෙලාවට තොරතුරු තියෙන මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඒ වගේ දේවල් වලින් සිද්ධ කරන්නේ කොහොමද? මොනවා හරි පින්කමක් කළාම ඒ පින්කම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් හරි හාස්‍යයට ලක් කරනවා. බුද්ධ පූජාවක් තිබ්බොත් ඒක හාස්‍යයට ලක් කරනවා. ඊට පස්සේ මොනවා හරි කෙනෙක් ගිහිල්ලා පූජාවක් කළොත් වන්දනාවක් කළොත් මහා ශ්‍රද්ධාවකින් ඒක ඊටාම හාස්‍යයට ලක් කරනවා. එතකොට අර මිනිස්සු හාස්‍යයට ලක් වෙන්න අකමැති කියන අදහසත් එක්ක තරුණයෝ අර ශ්‍රද්ධා චෛතසිකයේ දුර්වල වෙනකොට ඒ අයට හිතුණත් ඒ බඳු දෙයක් කරන්න අර සමාජ අපවාදයේ එයි කියන බියෙන් ඒක සිද්ධ කරන්නේ නැහැ. ඒක අද සමාජය තුළ ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකාරී තත්වයක් විදිහට මේ මෑත මේ මාස කිහිපයක තුළ අතීතයේ දිහා බැලුවාම ඒක ඉතාමත් සංවර්ධනය වෙමින් පවතින දෙයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක ඉතාමත් සංවිධානගතව සිද්ධ කරන දෙයක්. සමහර වෙලාවට අපි දැක්ක මහා සෑය ළඟට ගිහිල්ලා ඒ කරපු ගරු බහණ්ඩ පූජාවක් සිද්ධ වුණා පසුගිය දිනක. එතකොට බොහෝම ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ උදෙසා වන්නට ඕනේ ඇඳන් සකස් කරලා ඒ වගේම මේ සකස් කරලා තරුණ පිරිසක් මුතුකුඩ අරගෙන ඒ ඉහළගෙන ඒ බොහොම වටිනා කුසලයක් බොහෝ කාලයක් ඒ අයට හිතසුව පිණිස පවතින කුසලයක් සිද්ධ කළා. එතකොට මෙහෙම මහා කුසලයක් දැකපු ගමන්ම මේ මහා කුසලයක් දැකපු ගමන්ම මේක පිළිබඳව අර අපි කියන්නේ පරල වෙනවා කියලා. පරල වෙන්නේ අර බොහෝම සංවිධානගතව ක්‍රියාත්මක වෙන කල්ලි කණ්ඩායම්. ඔවුන් අර ඒ වගේ දේවල් වලට තරුණ ප්‍රජාව යොමු වෙන එක වළක්වන්න නොයෙක් උපක්‍රම යොදනවා. සමහරු කියනවා මේ වගේ දේවල් පූජා කරනවට වඩා හොඳයි අපි ඇදක් අරගෙන රෝහලකට පූජා කළා නම්. මේ වගේ අදහස් තමයි එන්නේ. පිනතුනි බලන්න කුසලයේ පිළිබඳව නොදන්න අශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා මහා රජස්කයි කියලා කියන්නේ අන්න ඒ නිසා තමයි. එතකොට ඒ පුද්ගලයා දන්නේ කුසලයේහි තියෙන වටිනකම මොකද්ද කියලා. දැන් සාමාන්‍යයෙන් දන් දෙන කෙනා
මහසෑයට ගිහිල්ලා ඒ බඳු පූජාවක් කරන කෙනා රෝහලකට යමක් අවශ්‍ය වෙනකොට එයා ඒ දේත් පූජා කරන කෙනෙක් සාමාන්‍යයෙන් ස්වභාවය ඒක තමයි. මොකද දන් දීම වුන් නිරන්තරයෙන් පුරුදු කරලා තියෙනවා. කෙනෙකුගේ අපහසුතාවයක් දැක්කොත් ඒකත් ඒ විදිහටම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා සාමාන්‍යයෙන් දන් දීම පුරුදු කරපු අය. හැබැයි දන් නොදීපු මිනිස්සෙක් අර වගේ දෙයකට දෙන්නෙත් නැහැ. ඒ වගේම රෝහලකට වගේ දෙයකට දෙන්නෙත් නැහැ. ඒ අශ්‍රද්ධහි පුද්ගලයා හැම වෙලාවකදීම තමන් සඳහා පමණක් වියදම් කරගන්නවා. දැන් සමහර වෙලාවට ඒ අය නොයෙක් මුදල් වියදම් කරලා තමන්ගේ ජීවිතේ මොනවා හරි උත්සව ගන්න දේවල් දැක්කට කියන්නේ අපරාධේ. ඔකට ඔච්චර වියදම් කරපු එකේ ඔය මුදල් ටික අරගෙන ගිහිල්ලා පිළිකා රෝහලට දුන්නා නම් හොඳයි. ඇඳන් ටිකක් අරගෙන එතෙන්ට දුන්නා නම් හොඳයි කියලා ඒවලට කියන්නේ. ඒවලට බොහොම හොඳින් hina වෙලා බොහොම සතුටින් මේ දේවල් අනුමෝදන් වන අතරේ කෙනෙක් තමන්ගේ හිතේ කුසලයේ සඳහා කුසල ධර්මයක් සඳහා තමන් යම් කිසි දෙයක් වේදම් කළොත් අන්න ඒ දේ ගර්හාවට ලක් කරන තැනටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි අල්ප රජස්ක පුද්ගලය සහ මහා රජස්ක පුද්ගලය අපි තේරුම් ගන්නට ඕනේ. ඔවුන්ගේ ක්‍රියාකලාපය තුළින් අපිට පුළුවන් ඒවා තේරුම් ගන්න. භාග්‍යතුන් වහන්සේ නම් දැක්කා අල්ප රජස්ක සහ මහා රජස්ක පුද්ගලයන්ගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ හොඳින්ම තේරුම් ගත්තා. ඒක ඉන්ද්‍රිය පරෝපර්යත්ති ඥානය තුළින් භාග්‍යතුන් වහන්සේ දැක්කේ. අන්න ඒ නිසා සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ ළඟට ධර්මදේශනා ධර්මයේ සඳහා අහන්න එනකොට ඒ අයට දේශනා කරන ධර්මයේ කුමන ආකාරයේ වූවක්දයි භාග්‍යතුන් වහන්සේ තීරණය කළා. ඉන්ද්‍රිය ධර්ම දන්න නිසා. ඇතැම් වෙලාවට සරියුත් තෙරුන් වහන්සේටවත් ඒ හැකියාව තිබුණේ නැහැ. සරියුත් තෙරුන් වහන්සේ එක්තරා වෙලාවක තමන් වහන්සේගේ ශිෂ්‍යෙක් එක්කගෙන බොහෝ කාලයක් මුළුල්ලෙහි භාවනා කරවලා කර්මස්ථාන ලබා දීලා ආලෝක සංඥා මාත්‍රයක්වත් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න උන්වහන්සේට අවශ්‍ය දේ මොකද්ද කියලා. උන්වහන්සේ ආත්ම ගණනාවක් මුළුල්ලෙහි උන්වහන්සේ ස්වර්ණකාර කුලයේ ඉපදිලා රත්තරන් වල වැඩ කරපු කෙනෙක්. ඉතින් මේ පුරුද්ද අර හිතේ ඇතිවෙච්ච පුරුද්ද තියෙනවා. ඉතින් ඒක සුබ සංඥාව තමයි හැම වෙලාවකදීම තියෙන්නේ. සුබ සංඥාව තියෙන ඒ ඔහුට අසුබය කියලා ඒකට ප්‍රතිවිරුද්ධව අසුබය දුන්නා කියලා ඒක වැඩෙන්නේ නැහැ. ඒ නිසා රත්තරන් මලක් මවල භාග්‍යතුන් වහන්සේ ඒ මල ක්‍රමක්‍රමයෙන් බලන් ඉන්නකොට අනිත්‍ය ස්වභාවයට පත් වෙන ආකාරය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ආදීනවේ තේරුම් ගන්න පුළුවන් වෙන දෙයක් සිද්ධ කළා තමයි ඒ කෙනාට ධර්ම අවබෝධය සඳහා සිත නැමුවේ. සුන්දරී නන්දා කොහොමද දමනය කළේ භාග්‍යතුන් වහන්සේ? තමන්ගේ රූපය පිළිබඳව ඊටමත් උදම් වෙලා හිටපු අයව දමනය කිරීම සඳහා භාග්‍යතුන් වහන්සේ භාවිත කළ ක්‍රමය. ඒ ඉන්ද්‍රිය පරෝපර්යත්ති ඥානයේ තිබෙන විශේෂත්වය. එතකොට මෙන්න මෙතනදී ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දැනගන්නකොට දැනගන්න එක ආකාරයක් තමයි අල්ප රජස්ක සත්වය සහ මහා රජස්ක සත්වය. එතකොට අල්ප රජස්ක සත්වයින්ගේ ස්වභාවය මොකද්ද? එයාට ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තියෙන නිසා ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ අය කය වචනයන්ගෙන් නොයෙක් කුසල ධර්මයන් සම්පාදනය කරගන්නවා. දේයතු තැනක් හම්බුනොත් අර ශ්‍රද්ධාව නිසාම දෙනවා. ඒ වගේම දේයතු වචනයකින් සංග්‍රහ කළ යුතු තැන ශ්‍රද්ධාව නිසාම සංග්‍රහ කරනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපයේ ඒ විදිහට දකින්න පුළුවන්. මොකද අල්ප රජස්කයි. ඔවුන් හරි ප්‍රසන්නයි. හැබැයි මහා රජස්ක සත්වය මොනවාද? හැමතැනම ගැටෙනවා. කෙනෙක් අතහරින තැනදී ගැටෙනවා. ඒක කොහොම නෙමෙයි කරන්න තිබුණේ. ඔක මේ විදිහට කරන්න තිබුණේ. ඒකත් එක්ක හැම වෙලාවකදීම ගැටීම ඇති කරගන්නවා. ද්වේෂය අර ශ්‍රද්ධාව වෙනුවට හිතේ පුරවගෙන නිന്ദා පරිභව බිනීම් ආදියෙන් නොඑක අකුසල් සිද්ධ කරගන්නවා. කෙනෙක් තමන් සම්පූර්ණම කුසලයේ සඳහා කැප වෙනකොට තමන් හරි හම්බ කරගත්ත ධනෙ, තමන්ගේ වෙහෙසෙන් උපයගත්ත ධනෙ, තමන් වියදම් කරනකොට කුසලයේ සඳහා ඒක බලන් ඉන්න තවත් කෙනෙක් ඒකට නිග්‍රහ කරලා බලවත් අකුසල ධර්මයන් සිද්ධ කරගන්නවා. එතකොට වඩා ප්‍රඥාවන්තයා බවට පත් වෙන්නේ අර නොඑක් නිග්‍රහයන් සිද්ධ කළා තමන්ගේ හිත දෝෂ කරගන්න කෙනාද කුසලයේ පිළිබඳව වඩා තේරුම් අරගෙන අර කෙනා දකින්නට වඩා පුලුල් පරාසයක් දැකලා ඒ සෑම තැනකම කුසල පාක්ෂික ධර්ම ඇසුරු කරන කෙනාද කියලා අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට වඩා බුද්ධිමත් කවුද කියලා. ඒකට මේ විදිහට ශ්‍රද්ධා සහිත පුද්ගලයා ඒක නිසා තමයි සද්ධෝ පුද්ගලෝ අප්‍රජක්ඛෝ මේ සදැහැති පුද්ගලයා අල්ප රජස්කයි. ඒ වගේම අසද්දෝ පුද්ගලෝ මහා රජක්ඛෝ අශ්‍රද්ධාවන්ත පුද්ගලයා මහා රජස්කයි කියලා
දැක්වෙන්නේ. ආරද්ධ විරියෝ පුද්ගලෝ අපරජක්ඛෝ කුසීතෝ පුද්ගලෝ මහරජක්ඛෝ. ආරද්ධ වීරය එළඹි වීරය ඇති පුද්ගලයා පටන් ගත්ත වීරය ඇති පුද්ගලයා අල්ප රජස්කයි. පිනතුනේ වීරය කෙනෙකුට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ ඒ පුද්ගලයාගේ සිතේ කුසීතාදී ධර්මයන්ගෙන් ඇතිවන කෙලෙස් වලින් පීඩාවටපත් වෙන්නේ නැත්තම්. හැම වෙලාවකදීම යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ දිනෙන් දින තමන්ගේ වීරිය දැඩි කරමින් එන්න තමන්ගේ ඉලක්කය කරා ගමන් කරන්න නොපසුබටව පුළුවන්කම තියෙන පින්නතුනේ ඒ පිළිබඳව කෙලෙස් ධර්මයන් අඩු පුද්ගලයෙකුට කෙලෙස් ධර්මයන් අඩු පුද්ගලයෙකුට කෙලෙස් ධර්මයන් වැඩි පුද්ගලයෙකුට මොකද වෙන්නේ? අර කෙලෙස් බර ගතිය වැඩි වෙනකොට අර තමන්ගේ ගමන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අර ලොකු බරක් ගත්ත පුද්ගලයෙකුට වැඩි දුරක් යන්න බෑ වගේ බරත් උස්සගෙන අර මහා රජස්ක පුද්ගලයාට අර කෙලෙස් බර අරගෙන වැඩි දුරක් තමන්ගේ ව්‍යායාමයේ කරගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සමහර වෙලාවට කෙලෙස් අඩුවන වෙලාවකට අපි හිතනවා නෑ මම මගේ ජීවිතේ වෙනස් කරගන්නවා. මම මේ විදිහට භාවනා කරනවා. මගේ ජීවිතේ මෙහෙම කාලසටහනක් මම හදා ගන්නවා භාවනා කරන්නට. අන්න මහා වීරයකින් පටන් ගන්නවා. හැබැයි ආපහු කෙලෙස් ධර්මයන්ගේ බර කරමතට වැටෙනකොට ඒ දේවල් එල්ලිලා තියෙනකොට මොකද වෙන්නේ? අර කරගෙන යන එක හරියට කරගෙන යන්න බැරි වෙනවා. අර කෙලෙස් බර වැඩි. එතකොට කෙලෙස් බර වැඩි නිසාම ඒ පුද්ගලයාට තමන්ගේ ගමන යහපත් යන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ පුද්ගලයාට කියනවා මහා රජස්කයි. ඇයි කෙලෙස් බර වැඩි නිසා. ආරද්ධ විරිය පුද්ගලයා අර පටන් ගත්ත වීරිය තියෙන ඒ වීරිය නොකඩවා අරගෙන යන පුද්ගලයාට කියනවා අල්ප රජස්කයි. එතකොට අල්ප රජස්ක පුද්ගලයෝ ඉන්නවා, මහා රජස්ක පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම කුසීත පුද්ගලයා කියලා කියන්නේ මහා රජස්ක පුද්ගලයෙක්. කම්මැලි කමෙන් ඉන්න කුසීත පුද්ගලයෙක් මහා රජස්කයි. එතකොට ඒ පුද්ගලයා හැම වෙලාවකදීම අර කෙලෙස් බර ගතියෙන් වැහිලා නිසා අර වීරය තුල ගමන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. උපට්ඨිත සති පුද්ගලෝ අපරජක්කෝ මුට්ටස් සති පුද්ගලෝ මහා රජක්කෝ. උපට්ඨිත සති කියලා කියන්නේ හැම වෙලාවකදීම තමා පිළිබඳව උපන් සිහිය ඇති පුද්ගලයා අල්ප රජස්ක පුද්ගලයෙක්. තමා පිළිබඳව එළඹ සිටි සිහිය ඇති පුද්ගලයා අල්ප රජස්කයි. තමා පිළිබඳව එළඹ නොසිටි සිහිය ඇති පුද්ගලයා මුට්ටස් සති පුද්ගලයා කියන්නේ. මුලාවටපත් වූ සිහියක් නම් කෙනෙකුට තියෙන්නේ අන්නේ මුලාවටපත් වුණ පුද්ගලයාට කියනවා මහා රජස්ක පුද්ගලයෙක් කියලා. එළඹ සිට සිහිය ඇති පුද්ගලයා හැම වෙලාවකදීම අකුසලය විදිහට දැනගන්නවා. තමන්ගේ හිතේ අකුසලයක් උපදිනකොට අකුසලය කියලා දැනගන්නවා. මොකද සිහිය එළඹිලා තියෙනවා. ඒ වගේම මේ අකුසලයේ පිළිබඳව දැනගෙන අකුසලයේ දුරු කිරීම පිණිස වෑයම් කරනවා. මුට්ටස්සති පුද්ගලයාට එහෙම වෙන්නේ නැහැ. මුට්ටස්සති පුද්ගලයාට සිහි මුලා බව නිසාම අර අකුසලය තමන්ගේ හිතේ ඇති වෙලා වර්ධනය වෙලා ඒක කය වචනයන්ගෙන් නික්මිලා එළියටත් ගියාට පස්සේ තමයි ඔක්කොම සිද්ධිය වුණාට පස්සේ තමයි පස්සේ සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ මහා රජස්ක පුද්ගලයන්ගේ ස්වභාවය, මුට්ටස්සති පුද්ගලයන්ගේ ස්වභාවය මුලාවටපත් වෙලා ඉවරයි. සිහිය ඒ තැන උපදිනවා නම් හැම මොහොතකම තමන්ගේ හිතේ වැඩ කරන ධර්මයන් පිළිබඳව දන්නවා. දෙයක් පිළිබඳව ලෝභ සහගත සිතක් නම් ඇති වෙන්නේ එයා දන්නවා මගේ හිතේ දැන් ලෝභය තමයි වංචනිකව හෝ ඍජුව හෝ මේ විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ද්වේෂයක් උපදිනවා නම් Tamanට අමනාපයක් ඇති වෙන තැනක දන්නවා මේ මගේ හිතේ උපදින්නේ ද්වේෂය නේද? පටිඝය නේද උපදින්නේ? තව කෙනෙක් කරපු පිනක් පිළිබඳව වුණත් මේ උපදින්නේ ද්වේෂය නේද? මේ උපදින්නේ ලෝභය නේද තව පැත්තකින්? මේ විදිහට Tamanගේ හිතේ කෙලෙස් වශයෙන් උත්සන්න වන උපක්ඛිලේශ වශයෙන් Tamanව වහලා වෙනත් පැත්තකින් ඉදිරිපත් වෙන කෙලෙස් ධර්මයන් හඳුනා ගන්න උපට්ඨිත සති පුද්ගලයා දක්ෂයි. මුට්ටස් සති පුද්ගලයා කියන්නේ සිහි මුලාවටපත් වන පුද්ගලයෙක් වගේ. සිහි මුලාවටපත් වන පුද්ගලයෙක් කියලා කියන්නේ හරියට S2 අන්ධ වෙච්ච කෙනෙක් වගේ. එතකොට එකපාර S2 පේන්නේ නැතුව ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට ඒ පිළිබඳව රූප හඳුනා ගන්නට බෑ. එහෙත් වදිනවා මෙහෙත් වදිනවා අල්ලා තමයි යන්න වෙන්නේ. එතකොට මේක කරන්න පුළුවන් කමක් නැහැ ලේසියකට. එතකොට මේ ආකාරයට තමයි මුට්ටස් සති පුද්ගලයාගේ ස්වභාවය. අරමුණු වල එහෙත් හැප්පෙනවා මෙහෙත් හැප්පෙනවා ගිහිල්ලා ඉවර වුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඉතින් ඒ පුද්ගලයා බොහොම Tamanට වැරදුනා කියන දේවත් පිළිගන්න තරම් දක්ෂ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මොකද
ඒ පුද්ගලයා හැම වෙලාවකදීම සිහි මුලාව තුල වාසය කරන්නේ. මුට්ටස් සති පුද්ගලයාගේ ස්වභාවය. අන්න ඒ නිසා උපට්ඨිත සති පුද්ගලයා අල්ප රජස්ක වෙනකොට මුට්ටස් සති පුද්ගලයා මහා රජස්කයි. මොකද එයා කෙලෙස් උපදිනව දන්නෙත් නැහැ. කෙලෙසෙන් තමන්ව පාලනය කරනවා කියන එක දන්නෙත් නැති නිසා. ඊට පස්සේ සමාහිතෝ පුද්ගලෝ අප්‍රජක්කෝ අසමාහිතෝ පුද්ගලෝ මහා රජක්කෝ. සමාහිත පුද්ගලයා අල්ප රජස්කයි. සිත එකඟ නම් කෙනෙකුගේ පුද්ගලයා අල්ප රජක්ෂයි. අල්ප රජක්ෂයි කියලා කියන්නේ මේ කෙලෙස් ධර්මයන් අඩුයි කියන එක. එතකොට මේ අප්‍රජක්ක පුද්ගලයාගේ ස්වභාවය තමයි එයාගේ හිත සමාහිතයි. හිත එකඟයි. හිත එකඟ නිසා එයාට ගොඩාක් අරමුණු වලින් හිත පීඩාවටපත් වෙන්නේ නැහැ. ගොඩාක් අරමුණු වල හිත විසිරිලා තමන් හැම වෙලාවකදීම පීඩා සහිත සිතකින් වාසය කරන්නේ. පෙළීම් සහිත හිතකින් වාසය කරන්නේ. මේ අල්ප රජස්ක පුද්ගලයා හැම වෙලාවකදීම එකඟ වූ සිතින් බොහොම සුවසේ වාසය කරන්නෙක් බවට පත් වෙනවා. අර අසමාහිත මහා රජස්ක පුද්ගලයාට අරමුණු ඇවිල්ලා රිදවනවා. අරමුණු ඇවිල්ලා රිදවනවා. තමාත් කිපිලා වචන කියනවා. කිපෙනවා කියන එක රිදවීමක්, රිදවා ගැනීමක් නේ තමන්ට. තමන්ගේ හිත හැම වෙලාවකදීම තරහෙන් ඇවිලී ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඉන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවකදීම යන්නේ අනුන් එක්ක ගැටෙන්නේ. ඉතින් ඒ බඳු තව ආකාරයේ පුද්ගලයෙක්ම ඉදිරිපත් වෙනකොට අනිත් පැත්තෙනුත් මොකද වෙන්නේ? ඔන්න අපිට ගෂ්ඨනයක් දකින්න පුළුවන්, බැන ගැනීම දකින්න පුළුවන්, විදවා ගැනීම දකින්න පුළුවන්, එහෙට මෙහෙට බැන ගන්න වචන හඳුනා ගන්න පුළුවන්. ඔන්න ඒ බඳු ආකාරයක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි අසමාහිත පුද්ගලයන්ගේ ස්වභාවය. හැම වෙලාවකදීම පීඩා සහිතවම වාසය කරනවා. සමාහිත පුද්ගලයා පීඩා සහිතව වාසය කරන්නේ. සමාහිත පුද්ගලයා පීඩා රහිතව වාසය කරනවා. පීඩාවක් නැතිව වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමාහිත පුද්ගලයාගේ තිබෙන ස්වභාවය. පඤ්ඤවා පුද්ගලෝ අප්‍රජක්කෝ දුප්පඤ්ඤෝ පුද්ගලෝ මහා රජක්කෝ. ප්‍රඥාවත් පුද්ගලයා අල්ප රජස්කයි. ඒ වගේම දුෂ්ප්‍රඥ පුද්ගලයා මහා රජස්කයි. ප්‍රඥාව කියලා කියන්නේ නුවණ. ඒතර නුවණැති පුද්ගලයා හැම වෙලාවකදීම කුසලයේ අකුසලයේ හඳුනා ගන්නට සමර්ථයි. මේ නුවණ කියලා කියන්නේ නුවණැති කියලා කියන්නේ ගොඩක් ඉගෙන ගත්ත කියන එක නෙමෙයි. මොකද ඉගෙන ගත්ත මෝඩ අයත් ඉන්නවනේ නේ. ඒ නිසානේ සමහරු ඉගෙන ගත්ත මිනිස්සු මරාගෙන මැරෙන්න යන්නේ සමහර වෙලාවල් වලට. ඉගෙන ගත්ත මිනිස්සු අකුසල් කරන්නේ. ඉගෙන ගත්ත මිනිස්සු අනිත් සත්ව ඝාතනයන් සිද්ධ කරන්නේ. ඉගෙන ගත්ත මිනිස්සු හොරකම් කරන්නේ. එතකොට ඉගෙන ගැනීම කියන එක නෙමෙයි බුද්ධිමත්කම, නුවණැතිකම කියලා කියන්නේ. මෙතන ප්‍රඥා චෛතසිකේ. ප්‍රඥා චෛතසිකේ. ඒ ස්වභාවය තමයි කුසලයේ අකුසලයේ තේරුම් ගන්න දන්නවා. යහපත අයහපත දන්නවා. කුසලයේ අකුසලයේ කියනකොට මේ වැඩවලින් මේවා පව් මේවා පින් කියලා ඔය කියන විදිහට නෙමෙයි සාමාන්‍යයෙන්. ඊටත් වඩා සියුම්ම ගිය ධර්මයන් විදිහට ඒ දේවල් දන්නවා. අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිත තමයි කුසල්. ලෝභ, ද්වේෂ, මෝහ සහගත සිත නම් ඒක අකුසල්. ඒ බඳු සිතකින් කරන දේවල් කුසලයේ හෝ අකුසලයේ කියන සංග්‍රහයට යන්නේ කොහොමද? එතකොට එයා දක්ෂයි තමන්ගෙන් වචනයක් පිට වෙනකොට ඒ පිට වෙන වචනය පිට වෙන්නේ ඒක ඒ සමුත්ථානය කරවන්නේ නගා සිටවන්නේ මොන චෛතසිකයෙන්ද කියන දේ හඳුනා ගන්නට. එයා හැම වෙලාවකදීම අර එළිය දිහා බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි සසන්තානයේ දිහා බලාගෙන ඉන්න කෙනෙක්. තමන්ගේ හිත දිහා හැරුණු කෙනෙක්. එතකොට තමන්ගේ හිත දිහා හැරුණු පුද්ගලයා තමන්ගේ හිතේ පවතින ධර්මයන් පිළිබඳව හොඳින් නුවණින් දකිනවා. අන්න ඒ නිසා තමයි ප්‍රඥාවන්ත පුද්ගලයා අල්ප රජස්කයි කියලා කිව්වේ. ප්‍රඥාවන්ත පුද්ගලයා අල්ප රජස්ක පුද්ගලෙයි. හැබැයි ප්‍රඥාව නැති පුද්ගලයා මහා රජස්කයි. ඒකට හේතුව එයා කුසලයේ දන්නේ, එයා අකුසලයේ දන්නේ. එයා කුසලයේ අකුසලයේ හඳුනා ගන්නෑ. එයාට පේන්නේ අර එළියේ තියෙන දේ විතරයි. එයාට පේන්නේ එළියේ තියෙන දේ විතරයි. ව්‍යවහාරයේහි දක්ෂ නැහැ. සම්මුතියේහි දක්ෂ නැහැ. පරමාර්ථයේහි දක්ෂ නැහැ. එතකොට එයා බලන්නේ සාමාන්‍යයෙන් එක පැත්තයි. එක දෙයයි. හාත්පස දකින්න නුවණක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා දුෂ්ප්‍රඥ පුද්ගලයාට කියනවා මහා රජස්ක පුද්ගලයෙක් කියලා. එයා ලෝභයෙන් වැහිලා යනවා, එයාට තේරෙන්නේ නැහැ. ද්වේෂයෙන් වැහිලා යනවා, තේරෙන්නේ නැහැ. මෝහයෙන් වැහිලා යනවා, තේරෙන්නේ නැහැ. එතකොට දැන් පින්නතුනි බලන්න මේ කතා කළේ මොනවද කියලා. මේ කතා කළේ අපි ඉන්ද්‍රිය පරෝ පර්යත්ති ඥානය පිළිබඳව කතා කරන්නේ. එතකොට මෙතනදී මේ කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව. ඉන්ද්‍රිය ධර්මයන්. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්. ඊට පස්සේ අපි හඳුනා ගන්නට යෙදුණා ආරද්ධ විරිය. සද්ධා වීරය ඊට පස්සේ අපි
සතිය හඳුනාගත්තේ. උපට්ඨිත සති මුට්ඨ සති කියලා සති. ඊට පස්සේ සමාධිය හඳුනාගත්තා. චිත්ත ඒකාග්‍රතාවයේ සමාහිත සහ අසමාහිත බව. ඊට පස්සේ ප්‍රඥාව හඳුනාගත්තා. ප්‍රඥාවන්ත බව සහ දුෂ්ප්‍රඥ බව කියලා. එතකොට මේ මොනවද අපි කතා කරලා තියෙන පංච ඉන්ද්‍රිය ධර්මයන්මයි. ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම. එතකොට පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යම් කෙනෙක් සමන්නාගත නම් කොටින්ම කියනවා නම් ඒ පුද්ගලයා අල්ප රජස්ක පුද්ගලයෙක්. අල්ප රජස්කයි. කෙලස් බලවත්ව නැහැ. ස්වල්ප වූ මට්ටමක විතරයි මේ පුද්ගලයාට කෙලස් තියෙන දේවල් දුරු කරගන්න තමයි වෑයම් කරන්නේ. මහා රජස්ක පුද්ගලයාගේ ස්වභාවය තමයි කුසල ඉන්ද්‍රිය ධර්මයන් සමන්නාගත නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඊට ප්‍රතිපක්ෂ වූ අකුසල ධර්මයන්. අශ්‍රද්ධාවෙන් පිරීලා. ඒ වගේම වීරයක් ඇත්තේ නැහැ. කුසීත බව ජීවිතේ පැතිරලා. ඒ වගේම මේ පුද්ගලයා හැම වෙලාවකදීම සමාහිත සිතකින් නැහැ, අසමාහිත හිතින් යුක්තව වාසය කරන්නේ. ඒ වගේම සිහියක් නැහැ හැම වෙලාවකදීම කුසලයේ අකුසලයේ තේරුම් ගන්න තමන්ගේ හිත වැඩ කරන විදිය පිළිබඳ සිහි මුලා වෙලා ඉන්නේ. ප්‍රඥාව මේ කිසිම තැනක මෙයාගේ ජීවිතයේ යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව කියලා කියන්නේ උගත්කම කියන එක හැම නෙමෙයි. ප්‍රඥාව චෛතසිකයක්, එක එක කරන අර්ථය, එක එක කරන කෘත්‍ය වෙනම දෙයක්. ඒ නිසා අපි ඒක හඳුනා ගන්නට ඕනේ ප්‍රඥාව විදිහට. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට පුළුවන්කම තියෙනවා හඳුනා ගන්නට අල්ප රජස්ක මහා රජස්ක පුද්ගලයෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් දිහා බලලා ඔවුන් වැඩ කරන විදිහ බොහෝ කලක් මුළුල්ලේ ඔවුන් ක්‍රියාත්මක වෙන විදිහ බලලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉන්ද්‍රිය පරෝ පර්යත්ති ඥානයේදී භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තිබෙනවා මෙබඳු ආකාරයේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පැවැත්මකුයි තියෙන කියලා ඒ පුද්ගලයා දිහා බලන්න. දැන් පින්නතුනේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආකාරයන් තිබෙනවා. පරිමාවන් තිබෙනවා. ශ්‍රද්ධාව කියන එක ධර්මයක්. ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක්. ඒකට මේ ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ඒ කෙනාගේ సంతානෙහි යෙදෙන ආකාරයන් තියෙන්න පුළුවන්. කෙනෙකුට ශ්‍රද්ධාව කියන දේ ඉපදිලා තියෙන්නේ ඒක අමූලික ශ්‍රද්ධාවක් විදිහට. තව කෙනෙකුට ශ්‍රද්ධාව කියන එක ආකාරවතී ශ්‍රද්ධාවක් විදිහට. වෙනතුනේ ශ්‍රද්ධාව කියන දේවල් මේ විදිහට උපදින්න පුළුවන්කම තියෙන එක එක විදිහට. එතකොට මේ ශ්‍රද්ධාවේ යම් පරිමාවන් තියෙනවා. ශ්‍රද්ධාවේ පරිමාවන් තියෙනවා. දැන් ශ්‍රද්ධාවෙන් මහසෑය ළඟට ගිහිල්ලා වන්දනා කරනවා කියලා හිතන්නකෝ. ශ්‍රද්ධාවෙන් මහසෑය ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. එතකොට වන්දනා කළොත් 10 දෙනෙක් 10 දෙනාගේම ශ්‍රද්ධාව කියන චෛතසික ධර්මය ඔවුන්ගේ සිතේ පැවතිලා තියෙනවා, ඉපදිලා තියෙනවා. හැබැයි ඒ අයගේ ඒ ශ්‍රද්ධාව නැමැති චෛතසික ධර්මයේ ඉන්ද්‍රිය කෘත්‍ය කරන්නේ එක සමානාකාරයකින් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ශ්‍රද්ධාව යෙදිලා තිබ්බට ඒකේ ඉන්ද්‍රිය කෘත්‍ය ප්‍රධාන වෙලා එයා කරන වැඩ කොටස කරන්නේ එක සමානාකාරයකින් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අසමාන වෙනවා. ඒක අසමාන ස්වરૂපයක් ගන්නවා. වෙනතුනේ මෙන්න මේ ආකාරයට අපිට බලනකොට පේනවා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යෙදීම එක්ක ඒ කුසල ධර්මයන් පවා වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාව කියන දේ අඩු වුණොත් එතනදී ඒ කුසල් සිත ශ්‍රද්ධාව කියන දේ වැඩි කුසල් සිතකුත් ආකාර දෙකක් ඉන්ද්‍රිය ධර්මයන් අධිපති කෘත්‍ය කරනකොට ඒ අධිපති කෘත්‍ය පවත්වන්නේ එකිනෙකට වෙනස් ආකාරයන්ගේ. ඒ වගේම බලන්න ඒකේ ප්‍රඥාව ඊට පස්සේ දෙනකොට එකෙන් පාලනය වෙන කොටස ඒකත් වෙනස් වෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම සංප්‍රයෝගය එකිනෙකට වෙනකොට මේවා අවස්ථා පහක තියෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ අපේ හිත ගත්තහම පින්නතුනි කුසලයක් කරනකොට උනත් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යෙදීම කියන දේ විවිධ පරිමාවකින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා තමයි එකම කුසලයකට එකම දානයක් පූජා කරන්නේ. හැබැයි විපාක ලැබෙන්නේ ඔක්කොටම එකම විපාකෙ නෙමෙයි. එයාගේ සිත්වල තිබෙන මේ ගති, එයාගේ සිත්වල තිබෙන මෙම ධර්මය වෙනස් පරිමාවන්ගේ තිබෙන්නේ. අන්න ඒක තමයි ඒකට තියෙන හේතුව. ඒකට බුදුරජාණන් වහන්සේ දන්නවා මේ වෙනස් පරිමාවන් ඒ සත්ව సంతානයේ යෙදෙන ධර්මයන් කෙනෙක් ඉන්න පුළුවන් ශ්‍රද්ධාව මහා ප්‍රමාණයන්ගෙන් ඇති වෙනවා. හැබැයි ඒ පුද්ගලයාට වීරිය හෝ ප්‍රඥාව ආදී අනෙක් ඉන්ද්‍රිය ධර්මයන් ඊටාම ස්වල්ප ලෙස ඇති වෙන්න පුළුවන්.
කෙනෙක් ශ්‍රද්ධාව සහ වීරිය උපරිමයෙන් වඩනවා. හැබැයි යාට ප්‍රඥාව නැහැ. සමහර වෙලාවට එහෙම චරිත අපි සමාජයේ දකිනවානේ. ඊටමත් ශ්‍රද්ධා සම්පන්නයි. ඒ වගේම ඊටමත් වීරිය කරනවා. හැබැයි ප්‍රඥාවෙන් කෙරෙන්න ඕන ටික කලේ නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒත් නිවන් දකින්නවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට සමාධිය උපදින්න නැත්නම් ඒත් කරන්න පුළුවන් කමක් නෑ. සමහරෙක් ඉන්නවා ශ්‍රද්ධාවත් වඩනවා, ඒ වගේම වීරියත් කරනවා. ඒ කෙනාට සමාධියක් තියෙනවා. සිහිය නැති වුණොත් ඒක පවත්වාගෙන යන්න බෑ. කෙනෙක් ඉන්නවා මේ ටිකම තියෙන ප්‍රඥාව නැති වුණොත් ඒද පුළුවන් කමක් නැහැ. අනිත්‍ය ආදී මේ ගැඹුරු ධර්මයන් අවබෝධ කරලා ධර්ම අවබෝධය સિદ્ધ කරන්නට, අධිගම සාක්ෂාත් කරන්නට බෑ. ඒ වගේම කෙනෙක් ඉන්නවා බොහෝම ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේම අනිකුත් ගුණ ධර්මයන්ගෙන් එයාට හිත සමාධි කරන්නට බැරුව යනවා කියලා. ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙනෙක් ඉන්නවා ප්‍රඥාව තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව නැති වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රඥාව වැඩි වෙනකොට තව පැත්තකින් ශ්‍රද්ධාව අඩු වෙන්න පටන් ගන්නවා සමහර කෙනෙකුට. අර ඉන්ද්‍රයන්ගේ මධ්‍යස්ථ බව ඇති කරගත්තේ නැති වුණොත්, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වුණොත් ශ්‍රද්ධාව කියන දේ අඩු වෙලා යන්න පටන් ගන්නවා. මොකද ප්‍රඥාව කියන දේ කාෂ්ඨක කරනවා මනස. එතකොට අර ශ්‍රද්ධාවට තියෙන ඉඩකඩ නැති වෙනවා. එතකොට අර තෙත් බව නැහැ. ඒ හින්දා මනසේ ශ්‍රද්ධාවෙන් ඇති වෙන තෙත් බව තියෙන්නත් ඕනේ. ප්‍රඥාවෙන් ඇති ඝනත්වයේ තියෙන්නත් ඕනේ. වියලි බව තියෙන්නත් ඕනේ. එතකොට තමයි මේ බීජ වලට හොඳට පැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. සමහරලාට කෙනෙක් ප්‍රඥාව විතරක් පුරුදු කරගෙන යනවා. ප්‍රඥාව විතරක් පුරුදු කළාට එයාගේ හිතේ ශ්‍රද්ධාව යෙදෙන්නේ නැති වුණොත් අර ලෞකික කුසලයේ පැත්තට එයාගේ හිත නැමෙන්නේ නැහැ. හැබැයි මේ ඉන්ද්‍රිය සමතාවයක් තියෙනවා නම් සමව පවත්වාගෙන යන්න පුළුවන් නම් අන්න එයා බොහොම බුද්ධිමත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරනකොට ඒ අඩු ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම මඟ පෙන්වනවා. අඩු ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම මඟ පෙන්වනවා. එතකොට අඩුව තියෙන ඉන්ද්‍රිය ධර්මයන් තමයි ටිකෙන් ටික දියුණු කළ යුතු වන්නේ. අඩුව තියෙන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීම කරනකොට ඒ ඉන්ද්‍රිය සමතාවය තුළ තමයි අපිට මේ ගමන පහසුවෙන්ම අවබෝධය කරා පමුණවා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒකට මේ තමයි අල්ප රජස්ක සහ මහා රජස්ක පුද්ගලයන්ගේ විග්‍රහය. ඒ වගේම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා තික්ඛේන්ද්‍රියේ මුදු ඉන්ද්‍රියේති තීක්ෂණ ඉන්ද්‍රිය සහ මුදු ඉන්ද්‍රිය කියලා කිව්වේ ඇයි? සද්ධෝ පුද්ගලෝ තික්ඛේන්ද්‍රියෝ. සද්ධා පුද්ගලයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති පුද්ගලෙයි. එයිහු සද්ධා ඉන්ද්‍රියෙන් තියුණුයි. සද්ධා ඉන්ද්‍රියෙන් තියුණුයි. එතකොට අශ්‍රද්ධාව කියන දේ මොට ධර්මයක්. එතකොට අශ්‍රද්ධා පුද්ගලයා මුදු ඉන්ද්‍රිය තියෙන්නේ. ඒක නම් මොටයි. හැබැයි ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා කොහොමද? ඒ පුද්ගලයා තියුණුයි, හරි තීක්ෂණයි. ශ්‍රද්ධාව නිසා ඒ පුද්ගලයා හරි තීක්ෂණයි. ශ්‍රද්ධාව නැති පුද්ගලයා හරි මොටයි. ඒ කියන්නේ ඒ පුද්ගලයාට අර නිවැරදිව තමන්ගේ දිශාව පිළිබඳව තීරණය කරගන්න පුළුවන් කමක් නැත්තේ. තමන්ගේ ගමන, තමන්ගේ දිශාව පිළිබඳව. ඒ කියන්නේ කුසලයේ පිළිබඳව හෝ අකුසලයේ පිළිබඳව තියෙන අනවබෝධය මේ අශ්‍රද්ධේය පුද්ගලයාට බොහොම බරපතලව ඇති වෙන දෙයක්. අශ්‍රද්ධේය පුද්ගලයාට. මොකද ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධාවේ ප්‍රමාණයකට තමයි මුලින්ම කෙනෙක් ධර්මයේ පිළිබඳව තමන්ගේ ජීවිතේට දැනුමක් ඇති කරගන්නේ. ශ්‍රද්ධාව පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳව කෙනෙක් මේ ගමන යන්න අඩියක් තියන්නේ. එහෙනම් ශ්‍රද්ධාව කියන දේ පදනමක්. ශ්‍රද්ධා බීජං කියලානේ කිව්වේ. ශ්‍රද්ධාව කියන එක බීජවටක්. ඒක බීජයක්. ඒක තමයි පැලවෙලා වැඩෙන්නේ. ඒක ශ්‍රද්ධාව කියන්නේ එක පදනමක්. එතකොට මේ පදනම නිසා තමයි මේ අපේ සීල ප්‍රතිපදාව පේන්නේ. ලෝකෝත්තරගාමී ප්‍රතිපදාව පේන්නේ ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව කියලා කියන්නේ භක්තිය නෙමෙයි. බය නිසා, හානි වෙන නිසා කරන දෙයක් නෙමෙයි. දැන් ශ්‍රද්ධාව කියන දේ වෙනස්, භක්තිය නිසා ඇතිවෙන හානි වෙන දේ පිළිබඳව තිබෙන බය සහිත බව තවත් එකක්. දැන් දෙවියෙකුට ගොඩක් වෙලාවට තියෙන භක්තියක්.
දෙවියෙකුට පූජාවක් නොකළොත් මොකද වෙන්නේ? ඒකෙන් හානි වෙයි. ඒකෙන් ඇවිල්ලා Tamanට කරදර සිද්ධ කරයි. එතකොට ඒ වගේ ඒ දේ සිද්ධ නොකළොත් එහෙම ඇවිල්ලා Tamanට එන උපද්‍රව පිළිබඳව Tamanට බයක් තියෙනවා. ඒ අය දඬුවම් දෙයි කියලා Tamanට බයක් තියෙනවා. ඒ හින්දා බය නිසා එළඹෙනවා. බය නිසා දේවල් දෙනවා. බය නිසා පුද සත්කාර පූජා කරනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒක නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ කරුණු දැනගෙන තමන්ගේ හිතේ ඇතිවෙන අදිමෝක්ෂණ ස්වභාවය. කරුණු දැනගෙන හිතේ ඇතිවෙන අදිමෝක්ෂණ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙබඳු මහෝත්තමයාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධ කරගන්න තරමට තමයි යාට ශ්‍රද්ධාව කියන දේ දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව වැඩි නම්, ශ්‍රද්ධාව ඇති වෙනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේට පූජාවක් සඳහා බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා කෙනෙක් පහනක් පත්තු කළා කියලා එතකොට ඒ පහන එක දවසක් තියන්න බැරි වුණාම ඒක හොඳ නැද්ද කියලා අහන්න ප්‍රශ්නයක් හැටියට දෙන්නේ නැහැ. මොකද එයාගේ හිතේ ශ්‍රද්ධාව තියෙන්නේ. භක්තිය නෙමෙයි. භක්තියක් බවට පත් වුණොත් ඒක එතන වරදක් තියෙනවා. බයක් තියෙනවා කියනකොට. ඒතර ශ්‍රද්ධාව තමයි මේ ශාසනය කතා කරන්නේ. අපි නිකන් ශ්‍රද්ධා භක්තිය කියලා කියනවා ව්‍යවහාරයේ සඳහා. හැබැයි මෙතනදී ශ්‍රද්ධාව තමයි වැදගත් දේ බවට පත් වෙන්නේ. ශ්‍රද්ධාව තමයි චෛතසික ධර්මය. බය කියන්නේ කුසලයේ නෙමෙයි, බය කියන්නේ අකුසලයේ. එතකොට ශ්‍රද්ධාව කියලා කියනකොට ඒ ශ්‍රද්ධාව තීක්ෂණ ධර්මයක්. හැබැයි අශ්‍රද්ධාව කියන එක ඒක තමන්ගේ సంతානයේ මොට කරන ධර්මයක්. මුදු ඉන්ද්‍රියයි කියලා කියන්නේ ඒකයි. ඉන්ද්‍රිය ධර්මය දියුණු නැහැ. ඉන්ද්‍රිය ධර්මය තියුණු නැහැ. ඒ නිසා කරුණු පිළිවිද යන්නට තරම් ඒ මනස දක්ෂ නැහැ. අතුලාන්තයට ගිහිල්ලා විමර්ශනය කරන්නට තරම් මේ මනස පොහසත් නැහැ. ඊට පස්සේ ආරද්ධ විරියෝ පුද්ගලෝ තික්ඛේන්ද්‍රියෝ කුසීතෝ පුද්ගලෝ මුදීන්ද්‍රියෝ. ආරද්ධ වීර්ය පුද්ගලයා කියන්නේ ආරම්භ වූ වෙර ඇති පුද්ගලයා. ඒ පටන් ගත්ත වීර්ය තියෙන පුද්ගලයා තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුද්ගලෙක්. පටන් ගත්ත වීර්ය තියෙන පුද්ගලයා තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුද්ගලෙක්. හැබැයි කුසීත පුද්ගලයා මොට වූ ඉන්ද්‍රිය තියෙන පුද්ගලෙක්. ඒ කියන්නේ දියුණු නොකල තියුණු නොකල මුදු ඉන්ද්‍රිය තියෙන පුද්ගලයෙක් තමයි කුසීත පුද්ගලයා කියලා කියන්නේ. වීර්ය සහිත පුද්ගලයා වීර්ය නිසා තියුණුයි. ඔහුට වීර්ය නිසා ඔහුගේ අර්ථ සම්පාදනය කරගන්නවා. හැබැයි වීර්ය නැත්තම් ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම තමයි උපට්ඨිත සති පුද්ගලයා තික්ඛේන්ද්‍රයයි, මොට්ටස් සති පුද්ගලයා මුදු ඉන්ද්‍රියයි. එළඹ සිටි සිහිය ඇති පුද්ගලයා එයා තීක්ෂණ ඉන්ද්‍රියක් තියෙනවා. මොකද්ද? එයාට සිහිය තියෙනවා. එයාගේ දියුණුව සිහිය තුළ ලබන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මොට්ටස් සති පුද්ගලයා මුලාවටපත් වන සිහිය ඇති පුද්ගලයා මුදින්ද්‍රිය පුද්ගලෙක්. ඉන්ද්‍රිය මෘදුයි. තාම දියුණු වෙලා නැහැ. ඒ පුද්ගලයා නිසා කඩන් වැටෙනවා. ඒ වගේම කෙනෙක් හිත සමාහිත නම්, සිත එකඟ නම්, ඒ කෙනා තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුද්ගලයෙක්. ඒක නැවත නැවත දියුණු කරන ලද ඉන්ද්‍රිය කෘත්‍ය සම්පාදනය කරන අය සමාධිය කියන දේ. හැබැයි ඒ සමාධිය නැති පුද්ගලයා, අසමාහිත පුද්ගලයා, ඒ පුද්ගලයාව හඳුන්වනවා මුදින්ද්‍රිය පුද්ගලයෙක් හැටියට, ඉන්ද්‍රිය දියුණු නොකලා වූ පුද්ගලයෙක් හැටියට, නැතිනම් මොට වූ ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙක් හැටියට. ප්‍රඥා සම්පන්න පුද්ගලයා ඒකේනා තීක්ෂණ ඉන්ද්‍රිය සහිත පුද්ගලයෙක්, ප්‍රඥාව නැති පුද්ගලයා මොට ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙක්. එතකොට මේ පංච ඉන්ද්‍රිය ධර්මයේම සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහෙන් යුක්ත කෙනාම හැම වෙලාවකදීම ශ්‍රේෂ්ඨයි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ තීක්ෂණ ඉන්ද්‍රිය ඇති පුද්ගලයන්ගේ හිතේ නැවත නැවත උපදිනවා. මේ ඉන්ද්‍රිය ටික දියුණු කරපු කෙනෙකුගේ මනස හරි තියුණුයි. ඒ දේ ග්‍රහණය කරගත යුතු දේ දන්නවා, ග්‍රහණය නොකරගත යුතු දේ දන්නවා. ඒගොල්ලොන්ගේ මනස ඊටාම දියුණු මට්ටමක පවතිනවා. මේ පහ නැති කෙනෙක්, ඒ මනස දුර්වලයි. ඒ මනස හැම වෙලාවකදීම සංසිඳුණු මට්ටමක ඇත්තේ නැහැ. විසිරී තියෙන තැනක තමයි තියෙන්නේ. ඒ හින්දා අර තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කරගන්නට උත්සාහවත් වීම කරන්නට ඕනේ. ඊට පස්සේ කිව්වා ශ්වාසකාරයේ ද්වාකාරේති. ශ්වාසකාර සහ ද්වාකාර කියලා කිව්වේ. සද්දෝ පුද්ගලෝ සාකාරෝ. ශ්‍රද්ධා සහිත පුද්ගලයා සුන්දර ආකාරයක් තිබෙනවා. ශ්‍රද්ධාව තියෙන පුද්ගලයාගේ ස්වභාවය සුන්දරයි. ඒකයි අර මුලින් කිව්වේ ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා
බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ මත පිහිටන නිසා බුදුරජාණන් වහන්සේටත් පූජා කරනවා. දේයතු තව අවස්ථාවක් ලැබෙනකොට එයා දුගී මගී අසරණ අය පිළිබඳවත් දෙනවා. ද්වාකාර පුද්ගලයා එයා කවදාවත් අර තැනට දෙන්නෙත් නැහැ නැති තැනකට දෙන්නෙත්. එයා කවදාවත් කුසලයක් සඳහා දෙන්නෙත් නැහැ. ඒ වගේම දුර්වලකමක් නිසා දෙන්නෙත් නැහැ. ලෝභය නිසා ඒ කෙනා එකතු කරගන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෙනෙක් එයා දන් දීම කියන තැනින් ගිහිල්ලා මොකක්වත් එයා තව මේ පිළියුත්තේකට පුදන පූජා බුද්ධියෙන් කරන දේවල් කරන්නෙත් නැහැ. අනුකම්පා බුද්ධියෙන් කරන දෙයක් කරන්නෙත් නැහැ ලේසියකට. කලාතුරකින් අය ඉන්න සමහර අය අනුකම්පා බුද්ධියෙන් කරන අය. හැබැයි වැඩි ප්‍රතිශතයක් ඉන්නේ මේ දෙකම නැති අය. එතකොට ද්වාකාරයි කියලා කියන්නේ ඒ පුද්ගලයන්ට. එතකොට සාකාරයි කියලා කියනවා සුන්දර ආකාරයන් තිබෙනවා. දුෂ්ටාකාර තිබෙන පුද්ගලයා ද්වාකාරයි කියලා කියනවා. එතකොට අර ද්වාකාර පුද්ගලයා සහ සාකාර පුද්ගලයා කියලා පුද්ගලයෝ කොටස් දෙකක් තියෙනවා. සාකාර පුද්ගලයා හැම වෙලාවකදීම අල්ප රජස්ක හැටියට දැක්වෙන්නේ. එතකොට ද්වාකාර පුද්ගලයා මහා රජස්ක හැටියට දැක්වෙන්නේ. ඒ වගේම සාකාර පුද්ගලයෝ ලෝකේ යහපත් පුද්ගලයෝ ද්වාකාර පුද්ගලයෝ අයහපත් පුද්ගලයෝ කියලා කියනවා. මොකද ඒ අයගේ සිතේ කෙලෙස් ධර්මය උත්සන්නයි. කෙලෙස් ධර්මය උත්සන්නයි. එක්ක ද්වේෂයෙන් හැම වෙලාවෙම ගැටෙමින් ඉන්නවා. එක්ක කම්මැලිකමින් ඉන්නවා. එහෙමත් නැතිනම් මෝඩකමින් යුක්තව ඉන්නවා. එහෙමත් නැතිනම් ඒ පුද්ගලයා අශ්‍රද්ධා සම්පන්නව ඉන්නවා. අශ්‍රද්ධා සම්පන්න බව කියලා කියන්නේ අදිමෝක්ෂණය නෑ ඒ පුද්ගලයාගේ. එතකොට නිශ්චිත ලෙස පිහිටා සිටින්නට පුළුවන් කමක් නැත්තේ නැතෝ චලනය වෙනවා. එතකොට අර ඒ පුද්ගලයන්ගේ අර එක තැනක පිහිටා සිටින නිශ්චිත ස්වභාවයක් නැතිකම නිසාම හරි විසිරුණු පැවැත්මක් එයාගේ ජීවිත තුළ උද්ගත වෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන්ගේ බෙහෙද යනුව ගත්තාම අපිට ස්වාකාර සහ ද්වාකාර පුද්ගලයන්ගේ ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ සුවිඤ්ඤාපයේ පුද්ගලයන් සහ දුවිඤ්ඤාපයේ පුද්ගලයන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විඤ්ඤාපනය කියලා කියන්නේ අපි හඟවනවා කියන එක. සුවිඤ්ඤාපයේ පුද්ගලයෝ ඉන්නවා. සුවිඤ්ඤාපයේ. එතකොට මනාකොට හඟවන්නට පුළුවන්. ඇඟවීම කියනකොට දෙපැත්තක් තියෙනවා. දැන් අපිට පුළුවන් අපිට හැඟෙන දේ අනිකා වෙත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අඟවා තේරුම් කරවන්නට පුළුවන්කම තියෙනවා. විඤ්ඤාපනයේ තුලින් වචනයෙන් හරි කයින් හෝ විඤ්ඤාපනයේ තුලින් තේරුම් කරවන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු පුද්ගලයා සුවිඤ්ඤාපයේ පුද්ගලයෝ. එයයි විඤ්ඤාපනයේ දක්ෂ පුද්ගලයෝ. දුවිඤ්ඤාපයයි කියනවා ඉන්ද්‍රිය ධර්මයන් මොට වෙනකොට ඒ පුද්ගලයා දුවිඤ්ඤාපයේ පුද්ගලයන් හැටියට තමයි හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඇතම් කෙනෙක් ඉන්නවා පරලෝක වජ්‍ය බය දස්සාවී පුද්ගලයෝ. පරලෝක වජ්‍ය බය දස්සාවී. ඒ කියන්නේ පරලොව යනකොට ඒ පරලොව යෑමෙහි තියෙන භයානක බව පිළිබඳව දන්නවා. අකුසල් කරලා මෙබඳු අකුසල් නිසා මෙබඳු දුක් විපාක ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට දකිනවා. එතකොට අසද්දෝ පුද්ගලෝන පරලෝක වජ්‍ය බය දස්සාවී. අර අශ්‍රද්ධී පුද්ගලයා පරලෝක වජ්‍ය බය දස්සාවී කෙනෙක් වෙන්නේ නැහැ. පරලෝක වජ්‍ය බය දස්සාවී නැහැ. ඒ නිසාම පරලොව යන වැරදි පරලොව යනකොට දුගතිගාමී වෙන වැරදි පුද්ගලයෝ සිද්ධ කරනවා. එතකොට කෙනෙක් ඉන්නවා ලෝකේ දුගතිගාමී වෙන්න තියෙන වැරදි වල බය දකිනවා. කෙනෙක් ඉන්නවා දුගතිගාමී වෙන්න තියෙන වැරදි වල බය දකින්නේ නැති අය. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නොකල පුද්ගලයෙක් වැරද්ද හැටියට තේරුම් ගන්න සමර්ථ කෙනෙක් නෙමේ. නිසා වැරද්ද හිනියලෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත්ත පුද්ගලයෙක් යා වැරද්දෙන් මිදී කටයුතු කරනවා. වැරද්දෙන් මිදී කටයුතු කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත්ත කෙනෙකුගේ ස්වභාවය ඒකයි. ඒ නිසා ඒ පුද්ගලය හැම වෙලාවකදීම මේ ලෝකේ වාසය කරනකොට සුන්දර ස්වභාවයකින් ඉන්ද්‍රිය ධර්මය දියුණු පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයා අකුසල් කරන්නේ නැහැ. කුසලයේ පැත්තට නැඹුරු වෙලා ඉන්නවා. సంతානෙහි ඇවිලුණු කෙලෙස් අඩුයි. ඒ නිසා නිවුණු පුද්ගලයන් බවට පත්ව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට පුළුවන්කම තිබෙනවා මේ සත්වයින්ගේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තේරුම් ගන්නට. එතකොට මේ විදිහට අපිට ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තේරුම් ගන්නකොට
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේට කෙනෙක් දුටු පමණින් කෙනෙකුගේ සිත පිළිබඳව ආවර්ජනා කළ මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව අවබෝධ ඥානයක් තියෙනවා. කෙතෙක් දුරට දියුණුද කෙතෙක් දුරට නොදියුණුද කියලා. අපිට බොහෝ කාලයක් ඇසුරු කරලා යම් මට්ටමකින් තේරුම් ගන්න පුළුවන් නුවණින් කල්පනා කළොත් මේ පුද්ගලයා කෙබඳු වූ පුද්ගලයෙක්ද කියලා. මේක තථාගත සාධාරණ ඥානයක් බවට පත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පුද්ගලයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන පරිමාවන් ලක්ෂණයන් පිළිබඳව මනාකොට අවබෝධ කරගෙන වාසය කරන නිසා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් මේ මනස තුල පවතින මේ ස්වභාවය පිළිබඳව මනාව දැනගෙන මනාව දකිමින් බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන් වේනීය පුද්ගලයන්ට කියන්නේ හික්මවිය යුතු පුද්ගලයන්ට ධර්ම දේශනා කරනවා. එතකොට අඩු ඉන්ද්‍රිය ධර්මයන් ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඒ පුද්ගලයන්ට දරා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම වැඩි ඉන්ද්‍රිය ධර්මයන් සහිත පුද්ගලයෙක් හිටියොත් ඒ ඉන්ද්‍රිය ධර්මයන් අඩු කර ගන්න පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය සමතාවයට පත් කර ගැනීම තුළින් සමව දියුණු කර ගැනීම තුළින් ධර්මාභිසමය කරන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවල දේශනා නානත්වයකින් ධර්ම දේශනා කළේ ඒ පුද්ගලයන්ට ධර්ම දේශනා කරනකොට මේ ඉන්ද්‍රිය පරෝපරයත්ති ඥානය නිසා. ඒ වගේම මේකෙන් අපේ ජීවිතයේ පැත්තට අපි හැරිලා බලනකොට පින්නතුනි අපිට හොඳින් දකින්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතයේ ස්වභාවය අපේ මනසේ ස්වභාවය පිළිබඳව. ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද අපි දියුණු කළ යුත්තේ කියන එක. නිසා ඔබ මේ ඉන්ද්‍රිය ධර්මයන් තේරුම් අරගෙන ඔබ අල්ප රජස්ක පුද්ගලයෙක්ද මහා රජස්ක පුද්ගලයෙක්ද? ඔබට අල්ප රජස්ක භාවයේ පේනවා නම් ඔබ තවදුරටත් මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීමේ යෙදෙන්න. ඔබට මහා රජස්ක භාවයක් පේනවා නම් අර අඩු ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීම තුළ මහා රජස්ක භාවයෙන් ඉවත් අල්ප රජස්ක භාවයට පත්වීම සඳහා උත්සාහවත් වෙන්න. තීක්ෂණ ඉන්ද්‍රිය නැත්තම් ඉන්ද්‍රිය ධර්මයන් තීක්ෂණ කරගන්න. සුන්දර ස්වභාව නැත්තම් ස්වාසකාර වෙන්න. අපායගාමී වරදෙහි බය දකින්න. ඒ විදිහට වාසය කිරීම තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාව පුරා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් පින්නතුනි මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අප්‍රමාදීව හැම කෙනෙක්ම උත්සාහවත් වන්නට කියලා හැම දිනාටම සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය සිද්ධ කරගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ඒ තිරන්ත කරුණාතිලක මහත්මයා සහ ජීවන්ති කරුණාතිලක යන ඒ සහෝදර සහෝදරියන් විසින් බලාපොරොත්තු වෙනවා ජී.කේ. විජේපාල සීයාට පුණ්‍යානුමෝදනා කරන්නට වසර 5කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු. ඒ වගේම ලලනි කංකානම්ගේ පුංචි අම්මාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා මීට වසරකට පෙර මිය පරලෝ යන්නට යෙදුණු. යනුව ඒ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වන වසර 5කට පෙර මිය පරලෝ ගිය ජී.කේ. විජේපාල සීයාටත් ලලනි කංකානම්ගේ පුංචි අම්මා ඇතුළු මෙලෝ පරලෝගත ඒ සියලුම සංසාරික ආදී වශයෙන් මේ පරලෝක ගිහිලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරනවා තිරන්ත කරුණාතිලක මහත්මයාත් ජීවන්ති කරුණාතිලක මහත්මියත් යන ඒ පින්වත් දෙපළ විසින් ඒ පින්වත් දෙපළටත් ඒ වගේම මේ උතුම් ධර්මලාභය ලබාගෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාවෙහි හැසිරෙන සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලයේ නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන
අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සීල කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.